නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුදස්සං වජ්ජං අඤ්ඤේසං අත්තනෝ පන දුන්දසං පරේසං හිසෝ වජ්ජානි ඕ පුනාති යථා භුසං අත්තනෝ පන ඡාදේති කිලින්ව කිතවා සඨෝ. ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක කාරුණික පින්වතුනි, සියලුම සත්වයන්ගේ සියලුම ලෝක සත්වයන්ගේ සියලුම දෝෂයන් වලට වරදවල් වලට මූලික හේතුව වන ක්ලේශ ධර්මයන් යලි කවර කලකවත් මතු නූපදින පරිද්දෙන් දුරු කිරීමේ මාර්ගය ස්වකීය නුවණින්ම අන් කිසිවකගේ උපකාරය නොමැතිව සොයාගත් එකී මාර්ගය තුලින් වාසනා සහිත සකල ක්ලේශයන් දුරු කරන ලද්දා වූ පිරිසිදු సంతාන ඇති අප ශාස්ත්‍රූ වූ තුන් ලෝකාග්‍ර දසබලධාරී ශ්‍රී සර්වඥයන් වහන්සේ කෙරෙහි උපදවාගත් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තව අප ශ්‍රී සර්වඥයන් වහන්සේ විසින් දේශනා කරන ලද සත්වයන්ගේ සියලු දෝෂයන් වරදවල් වල මූලික හේතුව දුරු කිරීමේ ප්‍රතිපදාව ඇතුළත් අතටත් නිර්මලව විරාජමාන වන්නා වූ සපරියාප්තික නවලෝකුත්තර ශ්‍රී සද්ධර්ම රත්නය කෙරෙහි උපදවාගත් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තව එකී ප්‍රතිපදාව නිවැරදිව අනුගමනය කර සමෘද්ධභාවයට පත් වුණා වූ සසර දුක කෙලවර කළා වූ පිරිසිදු సంతාන ඇති වරද නොමැති හේයින් අග්‍ර දක්ඛිනේය වූ අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නය කෙරෙහි උපදවාගත් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ වාගේම මේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීම වෙනුවෙන් නියලුණු ඒ වෙනුවෙන් කැපවුණු සියලුම සංඝ පීතෘන් වහන්සේලා කෙරෙහි උපදවාගත් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වතුන් මේ මොහොතෙහි සිත කය වචන යන තුන්දොර සංවර කරගෙන තමන්ගේ సంతානයන් සුවපත් කර ගැනීමට සසර දුක කෙලවර ගැනීමේ උපනිශ්‍රයක් වන පරිදි මේ ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට උත්සාහවත් වෙත්වා. අද දිනේදී මා දේශනා කරන්නට සූදානම් වන්නේ භාග්‍යතුන් වහන්සේ විසින් ජේතවනාරාමයේ වැඩවසන කාලයේදී දේශනා කරන්නට යෙදුනා වූ නිග්‍රෝධ මිග ජාතකය නම් වූ ජාතක කතාව. අප භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන කාලයේදී සිදු සිද්ධියක් ආරම්භය තමයි මේ ජාතක කතාව, මේ නිග්‍රෝධ මිග ජාතක කතාව දේශනා කරන්නට යෙදුනේ. ඒ කාලේ රජගහ නුවර බොහෝ සම්පත් ඇති, ධනය ඇති සිටු පවුලකට සිටු දියණියක් ඉපදුනා. මේ සිටු දියණිය පශ්චිම භවික සත්වයක් විදියට එනම් අවසාන භවය උරුම කරගෙන පැමිණි අයෙකු නිසා මේ ගිහි ජීවිතයට ඇල්මක් තිබුණේ නැහැ. කුඩා කාලේ ඉඳලා තමන්ගේ දෙමව්පියන්ට නැවත නැවත කියන්නට යෙදුණා, එවිටිලි කරන්නට යෙදුණා. තමන්ට මේ ගිහි ජීවිතය පිළිබඳ කිසිදු ඇල්මක් නැති බවත්, ඒ වගේම තමන්ට ඉන් පීඩාවක් වෙන බවත්, තමන්ට පැවිදි වන්නට නැත්නම් මහාන වන්නට උවමනා බවත්. නමුත් ඒකට ඉඩ ලැබුණේ නැහැ. ඉතින් මේ සිටු දියණිය කාලයත් එක්ක වයස වැඩිලා සිටු පුත්‍රයෙකුට ආවහ කළ දුන්නා. ඉතින් මේ විවාහ වීමෙන් පස්සේ උනත් මේ ගිහි ජීවිතයට තිබුණු අකමැත්ත නැත්නම් පැවිදි වෙන්න තිබුණු කැමැත්ත දුරු වුණේ නැහැ. ඉතින් එක දවසක ඒ රජගහ නුවර සැනකෙලි සමයක අනිකුත් සියලුම ජනතාව නොයෙකුත් අලංකාර වස්ත්‍ර වලින් සැරසිලා ආභරණ පැළඳගෙන නොයෙකුත් සුවඳ විලවුන් ඇඟ ගල්වාගෙන මේ සැනකෙලි සැරිසරනවා. ඉතින් මේ දවස්වල මේ සිටු දියණිය තමන්ගේ ස්වාමි පුරුෂයා සමග සිටු පුත්‍රයා සමග මේ සැනකෙළියේ සැරිසරද්දී කිසිදු අලංකාර වස්ත්‍රයක්
ඇඳගන්නේ නැතුව සාමාන්‍ය වස්ත්‍ර ඇඳගෙන කිසිදු ආභරණයක්කින් තමන්ගේ කය සරසන්නේ නැතුව සුවඳ විලවුන් ආදිය භාවිතා කරන්නෙත් නැතුව සාමාන්‍ය විදියට මේ සැනකෙලිහි සැරිසරන්නට යෙදුණා. ඒ වෙලාවේදී මේ සිටු පුත්‍රයා අහනවා ඔබ ඇයි මේ කිසිදු වස්ත්‍රාභරණ ආදිය පළඳවා ගන්නේ නැතුව ඒ වයින් සැරසෙන්නේ නැතුව සුවඳ විලවුන් ආදිය පාවිච්චි කරන්නේ නැතුව මේ සාමාන්‍ය විදියට හැසිරෙන්නේ මේ සැනකෙලි සමයක් නේ කියලා. ඒ වෙලාවේදී මේ සිටු දියණිය තමන්ගේ ස්වාමියාට ප්‍රකාශ කරන්නට යෙදුනා මේ දෙතිස් කුණපයක් තියෙන මේ කය මේ නොයෙකුත් වස්ත්‍ර වලින් සරසන එක ආභරණ වලින් සරසන එක සුවඳ විලවුන් ගල්වන එකේ කිසි තේරුමක් නැහැ. සියලුම දේ අනිත්‍යයට යන මේ පිළිකුල් සහගත වූ කයකට මේ වස්ත්‍ර වලින් ඇති ප්‍රයෝජනය කිමද කියලා මේ අසුබය පාදක කරගෙන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයක් තමන්ගේ ස්වාමියාට දේශනා කරන්නට යෙදුණා. ජාතක කතාව සඳහන් වෙනවා දීර්ඝ වශයෙන්. නමුත් මේ වෙලාවේ මම කාලය අනුව ඒ දීර්ඝ විස්තරය කියන්නට යන්නේ නැහැ. නමුත් මේ ධර්මය නැත්තම් මේ ප්‍රකාශයේ අවසානයේදී සිටු පුත්‍රයා ඒ ගැන පැහැදිලා කියන්නේ තමන්ගේ ස්වාමි දියණියට තියෙනා වූ මේ ධර්මයන් නැත්තම් ලෝකය පිළිබඳ තිබෙනා වූ දැක්ම ගැන තේරුම් අරගෙන ඒ සිටු පුත්‍රයා අහනවා තමන්ගේ සිටු දියණියගෙන් ඔබට මෙතරම් වූ ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙද්දි ඔබ ඇයි පැවිදි වෙන්නේ නැත්තේ? ඉතින් ඒ වෙලාවේදී ඒ ලැබිච්ච අවසරය අනුව ඒ සිටු දියණිය කියනවා ස්වාමීනි ඔබගේ අවසරය මට තියෙනවා නම් මං කැමති අද උනත් පැවිදි වෙන්න. ඉතින් ඒ සිටු පුත්‍රයා උනත් කැමැත්ත ලබා දෙනවා පැවිදි වෙන්නට. ඒ විතරක් නෙමෙයි මහා දාන පවත්වලා බොහොම අලංකාර විදිහට සරසලා මේ සිටු දියණියව පෙරහැරකින්ම භික්ෂුණී ආරාමයකට නැත්නම් මෙහෙණිය ආරාමයකට ගෙනහිල්ලා බාර දීලා පැවිදි කරවනවා. ඉතින් ඊට පස්සේ මේ භික්ෂුණී ආරාමයේහි බොහොම සතුටින් මේ භික්ෂුණිය පැවිද්දෙහි කටයුතු කරගෙන යනවා. නමුත් මේ මෙහෙණිය ආරාමයේ භික්ෂුණී ආරාමය දෙව්දත් තෙරුන් වහන්සේට පක්ෂපාතී නැත්නම් දෙව්දත් තෙරුන්ගේ උපදෙස් ලබා ගන්න ධර්මයේ ශ්‍රවණය කරන ඒ අනුව කටයුතු කරන භික්ෂුණීන් වහන්සේලා සිටපු භික්ෂුණී ආරාමයක්. ඉතින් මේ බව ඒ භික්ෂුණියට එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් මෙහෙම කාලයක් යද්දී මේ භික්ෂුණිය පැවිදි වෙනකොට දැනගෙන හිටියේ නැහැ තමන්ට දරු ගැබක් පිහිටලා තියෙනවා කියලා. මේ බව නොදැන මේ භික්ෂුණිය කාලය බොහොම සතුටෙන් තමන්ගේ පැවිදි කෘත්‍යයන් කරගෙන කල්ගත කරද්දී ක්‍රමයෙන් තමන්ගේ ඇස් ආදිය අතපය ආදිය වෙනස් වෙනවා. ඒ වගේම උදරය නිරලා එනවා. ඉතින් අනෙකුත් භික්ෂුන් වහන්සේලා විමසනවා මේ වෙනස ගැන. ඉතින් මේ භික්ෂුණිටත් පුදුමයි මේ සිද්ධ වෙච්ච වෙනස ගැන. ඒ වෙලාවේදී මේ භික්ෂුණිය ප්‍රකාශ කරනවා මගේ සීලයේ කිසිදු අපිරිසිදු භාවයක් නැහැ. මං ශීලය හොඳට ආරක්ෂා කළා. මටත් හිතා ගන්නට බෑ මොකද්ද මේ වෙනසට හේතුව කියලා. ඉතින් කාලයක් යද්දී දැන් හොඳටම තේරෙනවා දැන් දරු ගැබක් මෝරනවා. දරු ගැබක් සහිතව මේ ගැබිනියක් විදිහට තමයි මේ භික්ෂුණිය කටයුතු කරන්නේ. ඉතින් මේක දෙව්දත් තෙරුන් වහන්සේට මොකද උන්වහන්සේ තමයි මේ භික්ෂුණී ආරාමයට මූලික වෙලා කටයුතු කරන්නේ. දෙව්දත් තෙරුන් වහන්සේට මේ සිද්ධිය සැලකරනවා අනිත් භික්ෂුණීන් වහන්සේලා. ඉතින් ඒ වෙලාවේදී මේ දෙව්දත් තෙරුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා හිටියෙත් නැහැ, මාර්ගඵල ලැබලා හිටියෙත් නැහැ, මහා කරුණාව කියන ගතිගුණ පවා තිබුණේ නැහැ. ඉතින් දෙව්දත් තෙරුන් වහන්සේ කල්පනා කරලා බලනවා මෙවැනි වූ දරු ගැබක් සහිත භික්ෂුණියක් තමන්ගේ පිරිස අතරේ ඉන්නව දැනදනත් මේ දෙව්දත් තෙරුන් වහන්සේ නිකම් බලාගෙන ඉන්නවා කියලා අනිකුත් තීර්ථකයන් අනිකුත් ආන්‍යාගමික පිරිස සහ ජනතාව මට චෝදනා කරා. ඒකින්ද හොඳම වැඩේ තමයි මේ භික්ෂුණියව මගේ ඒ භික්ෂුණී ආරාමයෙන් නිරපාහරණය කියලා තීරණයක් අරගෙන අර භික්ෂුණියව එතනින් නිරපාහරිනවා තමන්ට වෙන අවමානය නැත්තම් නිග්‍රහය වළක්වා ගන්නට. ඉතින් අර භික්ෂුණිය බොහොම අසරණ වෙනවා. දැන් දරු ගැබකුත් සහිතව. ඉතින් උන්වහන්සේ සර්වඥයන් වහන්සේට ධර්මය ශ්‍රවණය කරන ඒ අනුව කටයුතු කරන භික්ෂුණී ආරාමයකට පිටත් වෙනවා. ඉතින් මේ භික්ෂුණී ආරාමයට මේ භික්ෂුණිය ගිහිල්ලා කියනවා මම දෙව්දත් තෙරුන් වහන්සේගේ භික්ෂුණී ආරාමයක හිටියේ මට කිසිදු පිළිසරණක් ලැබුණේ නැහැ. මට සර්වඥයන් වහන්සේ මුණ ගැහෙන්නට ඕන කියලා ඒ භික්ෂුණීන් වහන්සේලාට කියනවා.
ඉතින් මේ භික්ෂුණීන් වහන්සේලා මේ භික්ෂුණියවත් රැගෙන මේ අලුත පැමිණි භික්ෂුණියවත් රැගෙන සර්වඥන් වහන්සේ වැඩවසන ජේතවනාරාමයට ගිහිල්ලා මේ කරුණ මේ ආරංචිය මේ සිද්ධ වෙච්ච සිද්ධිය උන්වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා මේ ගැබ අනිවාර්යයෙන්ම පිහිටලා තියෙන්නේ මය පැවිදි වෙන්නත් කලින්. මම නොදැන හිටියට පැවිදි වෙන්න කලින් වුණු සිද්ධියක් මේක. නමුත් ඇයගේ කිසි වරදක් නැහැ. පැවිදි වුණාට පස්සේ උන්වහන්සේගේ අතින් වරදක් සිද්ධ වෙලා නැහැ. නමුත් මේක උන්වහන්සේ දැනගත්තට මේක අධිකරණයකින් විසඳන්නේ නැතුව, ඔප්පු කරන්නේ නැතුව අනිත් ජනයා තේරුම් ගන්න එකක් නැහැ. අනිත් එක දේවදත්ත තෙරුන් වහන්සේ විසින් නිරපාහරණ ලද භික්ෂුණියක් භාග්‍යතුන් වහන්සේ සමීපයේදී තබාගෙන තම උන්වහන්සේගේ පිරිස අතරෙහි තබා ගැනීම අන්‍ය තීර්ථකයන්ට අන්‍ය ආගමික පිරිසට චෝදනාවක් කරන්නට අවකාශයක් සැලසෙන හින්දා උන්වහන්සේ තීරණය කරනවා අනිත් අයගේ පහසුව පිණිසත් මේ අධිකරණයකින් මේ භික්ෂුණියගේ නිර්දෝෂීභාවය තීරණය කරන්නට. ඉතින් මෙන්න මේ භික්ෂුණියගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට භාග්‍යතුන් වහන්සේ සිව්වණක් පිරිසම කැඳවනවා. එකල හිටපු පසේනදී කොසල් රජතුමා රාජ්‍යයේ රාජ්‍යපාලකයා, ඒ වගේම අනාථපිණ්ඩික සිටුතුමා, චුල්ලානාථපිණ්ඩික සිටුතුමා, ඒ වගේම උපාසිකාවන් අතරේ විශාඛා මහෝපාසිකාව මේ පිරිස අතරට කැඳවනවා. ඒ වගේම මේ අධිකරණය විසඳන්න බාර දෙනවා විනයධර භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ සිටි උපාලි මහතෙරුන් වහන්සේට. ඉතින් උපාලි මහතෙරුන් වහන්සේ තමන්ගේ ආසනයේ වැඩ හිඳගෙන විශාඛා මහෝපාසිකාවට කතා කරලා මෙන්න මේ කාරණා පැහැදිලි කරලා පරීක්ෂා කරලා බලලා දින මාස ගණනය කරලා මේ ගැබ පිහිටන්නට යෙදුණු කාලය ගැන දන්වන්න කියලා බාර දෙනවා. ඉතින් විශාඛා මහෝපාසිකාව ඒ පරීක්ෂා කරලා නිවැරදිව දින ගණනය කරලා කියනවා මේ ගැබ පිහිටලා තිබෙන්නේ මුන්වහන්සේ මේ භික්ෂුණිය පැවිදි වන්නටත් කලින්ම කියලා අයගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනවා. ඉතින් මේ නිර්දෝෂී වුණ භික්ෂුණිය ඊට පස්සේ බොහොම කිසිදු ගැටලුවක් නැතුව භික්ෂුණී ආරාමය තුළ තමන් කටයුතු කරනවා. ඒ වගේම නිරෝගී දරුවෙක් බිහි කරනවා. උන්වහන්සේ පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී ප්‍රාර්ථනා පිහිටුවාගෙන පැමිණි පශ්චිම භවික සත්වෙක්. ඉතින් මේ භික්ෂුණිය මේ බිලිදාගේ කටයුතු සිදු කරන ගමන්ම මේ තමන්ගේ පැවිදි කෘත්‍ය කරන අතරතුර ඒ කොසල් රජතුමා දවසක් ඒ ආරාමයේ ගාවින් යද්දී මේ බිලිදාගේ කෑගැසිල්ල ඇසිලා අහනවා මේ මොකද කියලා. ඊට පස්සේ මේ බිලිදාගේ බව දැනගෙන ඒ බිලිදාව තමන්ගේ කිරිමව්වරුන් නැත්තම් තමන්ගේ රාජ්‍ය සේවකයන් අතරට ගෙනහිල්ලා ඇතිදෙඩි කරන්නට බාර ගන්නවා. ඒ බිලිදාට දෙන නම තමයි මේ කාශ්‍යප කියලා නම. ඉතින් මෙන්න මේ කියන තමන්ගේ කිරිමව්වරුන් අතර හැදුණු හින්දා කුමාර කාශ්‍යප කියලා නමකුත් උන්වහන්සේට ලැබෙනවා. ඉතින් මේ කුමාර කාශ්‍යප කුමාරයා අවුරුදු 7ක් ගත වුණාට පස්සේ පැවිදි වෙලා භාග්‍යතුන් වහන්සේගේ සමීපයේදී අවුරුදු 20 ගත වුණාට පස්සේ උපසම්පදාවට පත් වෙලා වම්මික සූත්‍ර දේශනාව අහලා අරහත්ත්වයට පත් වෙනවා. උන්වහන්සේ මේ ශාසනය තුල ධර්ම කතික භික්ෂුන් වහන්සේලා අතර විචිත්‍ර ධර්ම කතික භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයටත් පත් වෙනවා. ඉතින් මේ භික්ෂුණියත් පසු කාලයක විදර්ශනාව වඩලා අරහත්ත්වයට පත් වෙනවා. මව සහ පුත්‍රයා කියන දෙදෙනාම මේ ශාසනයෙහි නියම පිළිසරණ ලබාගත් අය බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව අනුව ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වුණු හින්දා සමාව ලැබුණු හින්දා. ඉතින් මෙන්න මේ කියන කාරණේ පිළිබඳව භික්ෂුන් වහන්සේලා පසු දිනක සාකච්ඡා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව හින්දා මේ දෙදෙනාටම මේ ශාසනයෙහි ලැබුණු පිළිසරණ ගැන. ඉතින් ඒ රාත්‍රියේදී භාග්‍යතුන් වහන්සේ ධර්ම සභා මණ්ඩපයට පැමිණිලා ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා නුඹ වහන්සේලා කුමක් ගැනද මේ මා පැමිණෙන්නට කලින් සාකච්ඡා කරමින් සිටියේ. ඉතින් ඒ වෙලාවේදී මේ කාරණය උන්වහන්සේට සැලකරනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මා විසින් මේ දෙදෙනාට පිහිට සලසන්නට යෙදුනේ මේ භවයේදී විතරක් නෙමෙයි. කලින් භවවලදීත් මම මේ දෙදෙනාට මේ භික්ෂුණියට සහ මේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේට මා විසින් පිළිසරණක් සලසන්නට යෙදුනා කියලා මෙන්න මේක නිග්‍රෝධමික ජාතකයේ දේශනා කරන්නට යෙදුනා. එහිදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අතීතයේදී බරණැස් නුවර
බ්‍රහ්මදත්ත නම් රජ්ජරු කෙනෙක් රාජ්‍ය කරන කාලයේහි මේ නිග්‍රෝධ කියලා මුව රජ කෙනෙක් වෙලා අප බෝසතාණන් වහන්සේ ඉපදුනා කියලා. ඒ කාලයේදීම ඊට සමීප ඒ වනයේහිම වෙනත් ප්‍රදේශයක සාක කියලා මුව රජ්ජුරුවෙක් වෙලා තවත් මුවෙක් ඉපදුනා. ඒ කියන්නේ නිග්‍රෝධ කියන මුව රජ්ජුරුවන්ට පිරිවර 500කුත් මුවන් 500කුත් අර සාක කියන මුව රජ්ජුරුවන්ට පිරිවර 500කුත් වශයෙන් පිරිස් දෙයක් වශයෙන් තමයි මේ වනයේ සැරසරුවේ. ඉතින් මේ කාලේ මේ බ්‍රහ්මදත්ත රජතුමා බොහෝම කැමති මේ මාංශ අනුභවයට විශේෂයෙන් මුව මස් වලට. ඉතින් ඒ රජතුමා මොකද කරන්නේ? තමන්ට තියෙන මාංශ ලෝලීත්වයේ හින්දා මාංශ වලට කැමැත්ත හින්දා දිනපතාම තමන්ගේ ජනපදයේ රටවැසියන් රැස් කරවලා ඔවුන් සමග මොකද කරන්නේ? මේ දඩයමේ යනවා. ඉතින් ඒ සියලුම ජනතාවගේ මේ කර්මාන්ත ආදිය සියල්ලම බාධායි. ඒ කර්මාන්ත හරියට කරගන්න බැරි වෙනවා. මොකද දිනපතාම රජ්ජුරුවන් එක්ක දඩයමේ යන්න වෙන හින්දා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරනවා මේ රටවැසියන් මෙහි විදිහට ගියොත් එම අපගේ කර්මාන්තයන් අඩාල වෙනවා. ඒකින් හින්දා රජ්ජුරුවන්ට ඕන මේ මාංශයන් ලබා ගන්නනේ. ඒකින් හින්දා අපි එක්කම එකතු වෙලා හොඳ තැනක් පිළියෙල කරලා උද්‍යානයක් වගේ තැනක් පිළියෙල කරලා ඒක වට කරලා වැටක් ගහලා මුවන්ට කන්න තනකොළ ආදී අනිකුත් ආහාර ආදිය සකස් කරලා බොන්න පැන් ආදිය සලසලා අපි මේ මුවන් ඔක්කොම අල්ලගෙන ඇවිල්ලා මේ උයනට දාමු. උයනේ මේ මුවන්ව කොටු කරලා රජ්ජුරුවන්ට අපි කියමු කැමති වෙලාවක ඇවිල්ලා මුවන් මරාගෙන ඒ අවශ්‍ය මාංශ ගන්න කියලා. එහෙම කියලා මේගොල්ලෝ දඩුමුගුරු ආදී අරගෙන කැලයට ගිහිල්ලා මේ නිග්‍රෝධ කියන මුව රජ්ජුරුවා සහ ඔහුගේ පිරිවර 500ක් සාක කියන මුව රජ්ජුරුවා සහ ඔහුගේ පිරිවර 500ත් අල්ලගෙන ඇවිල්ලා මේ උයනේ කොටු කරනවා. කොටු කළා රජ්ජුරුවන් වහන්සේට දන්වනවා ඔබ වහන්සේ අපගේ කර්මාන්තයන් වලට බාධා නොකරනසේක්වා කියලා උන්වහන්සේට බාර කරනවා මෙන්න මේ කියන උද්‍යානයේ හිටපු සියලුම මුවන්. ඉතින් රජතුමාත් ඒ ගැන විරුද්ධත්වයක් පළ කරන්නේ නැහැ. තමන්ගේ ආරක්ෂකමියට ඒ කටයුතු ටික බාර දෙනවා. මුල් තැන්ගේ ආහාර සකසන්නට. ඉතින් මේ ආරක්ෂකමිය මොකද කරන්නේ? දිනපතාම ඒ මුවන් සිටින උයනට ගිහිල්ලා තමන්ම ගිහිල්ලා දඩයන් කරනවා මුවෙක් ගානේ. ඉතින් දුනු ඊතල ආදිය ආයුධ අරගෙන ගිහිල්ලා මේ මුවන් දඩයම් කරනකොට අනිකුත් මුවන් සියල්ලම බයෙන් තැති අරගෙන බොහොම පීඩාවටපත් වෙලා මරණ බයෙන් සමහර මුවන් කන්න බොන්න නැතුව සමහර මුවන් ඒ බය හින්දාම ලෙඩ රෝග වලටපත් වෙනවා. ඒ වගේම සමහර මුවන් දඩයම් කරන්නෙම නැතුව මේ මරණ බය හින්දාම මරණයටපත් වෙනවා. ඉතින් මේ පිළිබඳව මේ හැමදාම මේ ආරක්ෂකමිය ඇවිල්ලා මේ අහුවෙන මුවාව මරලා දඩයම් කරගෙන යන්නේක ගැන මේ නිග්‍රෝධ මුව රජ්ජුරුවන්ට ගිහිල්ලා සැලකරනවා. ඉතින් මේ නිග්‍රෝධ මුව රජ්ජුරුවෝ ඊට පස්සේ මොකද කරන්නේ? සාක මුව රජ්ජුරුවන් එක්කත් කතා කරලා දැන් පිරිවර 500 ඉන්න හින්දා මේ රජ්ජුරුවන්ට මේ කතා කරලා කියනවා එක දිනක මගේ පිරිසෙන් එක්කෙනෙකුත් ඊළඟ දිනේදී ඔබගේ පිරිසකින් එක්කෙනෙකුත් වශයෙන් හැමදාම මුවෙක් ස්ව කැමැත්තෙන්ම මේ මුවන් මරණ තැනට නැත්තම් දංගෙඩියට ගිහිල්ලා මේ ඉදිරිපත් වෙන්න අපි සලස්වමු. කතිකා කරගනිමු. එතකොට අනිත් මුවන්ට පුළුවන් නිදහසේ තමන්ගේ කටයුතු කරගන්න මරණ බයක් හැමදාම ඇවිල්ලා මේ ආරක්ෂකමියගෙන් එන මරණ බය එන්නේ නැහැ. මොකද හැමදාම එක්කෙනෙක් විතරක් මරණයට කැප වෙන හින්දා. ඉතින් මේ විදිහට දෙපාර්ශ්වයම කැමැත්තෙන් මේ විදිහට කාලයක් එක මුවා ගානේ අර ආරක්ෂකමියට බිලි වෙනවා. තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරනවා ස්ව කැමැත්තෙන්. අනිත් මුවන් තමන්ගේ කටයුතු ඒ පීඩාවකින් තොරව කරගෙන යනවා. ඉතින් මෙහෙම කාලයක් ගත වෙද්දී මේ සාක මුව රජුරුවන්ගේ පිරිසේ හිටියා ගැබිනි මුව දෙනා. මේ මුව දෙනගේ වාරය ඇවිල්ලා තිබුණේ දංගිරියට යන්න. ඒ වෙලාවේදී මේ මුව දෙන තමන්ගේ සාක මුව රජුරුවන්ට ගිහිල්ලා කියනවා මෙන්න මේ කටයුත්ත. මගේ උදරයේ ඉන්නවා පොඩි මුව පැටියෙක් මේ ඉපදෙන්නට. ඉතින් අපට පුළුවන් මේ මුව පැටිය ඉපදුනාට පස්සේ මටත් ඒ මුව පැටියටත් වාර දෙකකට මේ ජීවිතය පරිත්‍යාග කරන්න. ඒකින්ද අද තියෙන මගේ වාරය මට කල් තබල දෙන්න කියලා. ඉතින් සාක මුව රජුරෝ ඒ වෙලාවේදී මේ මුව දෙනව පන්නා ගන්නවා. ඒක මට කරන්න බෑ කියලා. ඊට පස්සේ මේ නිග්‍රෝධ මුව රජුරන් ගාවටත් මේ මුව දෙන ගිහිල්ලා මේ කතාව කියනවා. ඊට පස්සේ ඒ නිග්‍රෝධ මුව රජුරෝ කියනවා ඔබගේ ජීවිතය වෙනුවෙන් මට වෙන කෙනෙකුගේ ජීවිතයක් පූජා කරන්න නැත්නම් පරිත්‍යාග කරන්නට කියන්නට බෑ. මේ වෙලාවේදී මගේ
ජීවිතය මං ඔබ වෙනුවෙන් පරිත්‍යාග කරන්නම් කියලා මේ දංගෙඩියට යනවා. මේ බරණැස් රජුරෝ මේ මුවන් අල්ලාගෙන ආව පළවෙනි දිනේදීම මේ මුව රජුරුවන් දෙදෙනාගේ සුවිශේෂීත්වය දැකලා රන්වන් පැහැති සිරුර හොඳට හැදුණු වැඩුණු ශරීරය දිහා දැකලා මේ නිග්‍රෝධ මුව රජුරුවන්ටත් සාක මුව රජුරුවන්ටත් අබේ දාණය දීලායි තිබුණේ. ඉතින් නමුත් අබේ දාණය දුන්නත් මේ නිග්‍රෝධ මුව රජුරු අර මුව දෙන වෙනුවෙන් ගැබිනී මුව දෙන වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන්නට කැමැත්තෙන් ඉදිරිපත් වෙලා දංගෙඩියට ගිහිල්ලා හිස තබාගෙන ඉන්නවා. ඉතින් මේ අරක්කැමියා මේ දංගෙඩිය ගාවට ඇවිල්ලා බලනකොට මේ නිග්‍රෝධ මුව රජුරුව ඔළුව තබාගෙන ඉන්නවා දංගෙඩිය තමන්ගේ ජීවිතය පූජා කරන්න. නමුත් දැන් රජුරුව අබේ දාණය දීපු මුව කෙනෙක්. ඉතින් මේ අබේ දාණය දීපු මුව රජුරුව මැරුවොත් Taman උදහසට ලක් වෙන්න පුළුවන්. ඒකින්ද මේක පුදුමයට කාරණාවක් කියලා රජුරුවන් වහන්සේට දන්වනවා. ඉතින් රජුරුව ඒ වෙලෙම එතෙන්ට පැමිණිලා මේ කාරණේ විමසනවා. මම ඔබට අබේ දාණය දීලා තිබෙන්නේ. ඉතින් ඇයි ඔබ මේ දංගෙඩියට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්නේ? එවිට මේ නිග්‍රෝධ මුව රජුරෝ තමන්ගේ මේ සිද්ධ වෙච්ච කතා පුවත රජුරන්ට දන්වනවා. දන්වලා කියනවා මේ මුව දෙනගේ ජීවිතේ බේරගන්නයි මම මෙහෙම තමන් මගේ ජීවිතේ පරිත්‍යාග කරන්න සිටුවේ. ඒකින් තමයි මේ මුව දෙන බේරන්න ඇයගේ තියෙන වාරය කල් තබන්න ඒ වෙනුවට මගේ ජීවිතය අරගෙන ඔබගේ මාංශ අවශ්‍යතාවය සපුරා ගන්න. ඒ වෙලාවේදී මේ බ්‍රහ්මදත්ත රජුරෝ බොහොම පුදුමයටපත් වෙනවා. ඒ වෙලාවේ කියනවා ඔබගේ වැනි මේ ජීවිත පරිත්‍යාගය කරුණාව මෛත්‍රිය මං අවට ඉන්න මිනිස්යන්ගෙන්වත් මං දැකලා නැහැ. ඉතින් ඒකින්ද ඔබගේ තියෙන මේ ගුණවත් භාවයට මං ඔබට ජීවිත දාණය දෙනවා. ඒ වගේම මේ මුව දෙනටත් ඒ බඩේ සිටින මුව පැටවාටත් මං අබේ දාණය දෙනවා. ඊට පස්සේ මුව රජුරෝ අහනවා නිග්‍රෝධ මුව රජුරෝ අපේ බෝසතාණන් වහන්සේ මේ අනිකුත් මගේ පිරිසට මොකද වෙන්නේ? මං ඔවුන්ටත් අබේ දාණය දෙන්නම්. එතකොට මේ සාක මුව රජුරුවත් ඔහුගේ පිරිසටත් මොකද වෙන්නේ? මම ඒ පිරිසටත් අබේ දාණය දෙන්නම්. එතකොට මේ මෙතන කොටු වෙලා ඉන්න මුවන් ඇරෙන්නට මේ වනයේ ඉන්න නිදහසේ ඉන්න මුවන්ට මොකද වෙන්නේ? මම ඒ සියල්ලන්ටත් අබේ දාණය දෙන්නම්. රජුරුව පොරොන්දු වෙනවා. ඊට පස්සේ අහනවා මේ සිව්පා සතුන් අනිකුත් සිව්පා සතුන් ගැන මොකද වෙන්නේ? මම ඒ සියලුම සිව්පා සතුන්ටත් අබේ දාණය දෙන්නම්. එතකොට මේ බිමෙහි වසන සතුන් ඇරෙන්නට මේ ජලයේහි වසන මත්ස්‍යයන් ආදී සත්‍යයන්ට මොකද වෙන්නේ? මම ඒ සියල්ලන්ටත් අබේ දාණය දෙන්නම් කියලා මේ සියලුම සත්වයන්ට මේ රජුරුව අබේ දාණය දෙනවා. මරන්නේ නැති වෙන්න පොරොන්දුවක් වෙනවා. ඒ වෙලාවේදී මේ මුව රජුරුව මේ රජතුමාට ධර්මය නැත්නම් අවවාද ආදිය දෙනවා. පංචශීලයේ පිහිටුවනවා. ඒ වගේම දස රාජ ධර්මයෙන් රාජ්‍ය කරවන්නට උපදෙස් ලබා දෙනවා. එහෙම දීලා මේ මුව රජුරෝ අනිකුත් සාක මුව රජුරන්ගේ පිරිසත් එක්ක නැවත නිදහසේ ගත කරන්න තමන් හිටපු කැලයටම පිටත් වෙනවා. ඉතින් මෙහෙම කාලයක් ගත වෙද්දී මේ අර නිදහසේ ඉන්න මුවන් අර ජනපදයේ සිටින මිනිස්සුන්ගේ වගාවන් වලට පැනලා ඒ වගාවන් ආහාර අනුභව කරනවා, වගාවන් පාලු කරනවා, විනාශ කරනවා. ඉතින් නමුත් මිනිස්සු මේ මුවන්ට හානි කරන්නට බයයි. මොකද මේ රජතුමා විසින් අබේ දාණය දීපු සත්වයින්. එබ අබේ දාණය දීපු සත්වයින් මැරුවොත් Taman රාජ උදහසට ලක් වෙන්න පුළුවන්. ඒකින්ද මොකද කරන්නේ? මේ පිළිබඳව ගිහිල්ලා පැමිණිලි කරනවා මේ මුව රජුරවන්ටත් මේක දන්වනවා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? මේ මුව රජුරෝ නිග්‍රෝධ මුව රජුරෝ බෝසතාණන් වහන්සේ තමන්ගේ පිරිසටත් අන් සත්වයන්ටත් උපදෙස් දෙනවා. මේ වගාවන් වලට යන්න එපා කියලා. ඒ වගේම ඒ ජනපද වැසියන්ට උපදෙස් දෙනවා. ඔබ ඔබගේ වගාවන් වලට වැටක් නැත්තම් සීමාවක් පනවා ගන්න. ඒ සීමාව පනවා ගත්තට පස්සේ මේ සතුන් කිසිම කෙනෙකු ඔබගේ වගාවට ඇවිල්ලා ඒවා විනාශ කරන්නේ නැති වෙයි. ඒවා ආහාරයට ගන්න නැති වෙයි. ඒ විදිහටම ජනපද වාසීන් මේ තමන්ගේ වගාවන් වලට වැටවල් නැත්තම් සීමාවල් පනවා ගන්නවා. ඊට පස්සේ මේ කිසිදු සත්වෙක් ඒ වගාවල් වලට හානි ආදි සිද්ධ කරන්නේ නැතුව බොහොම රටෙහි වැසියන් සමග සාමකාමීව නිදහසේ ජීවිත ගත කරනවා. ඉතින් මෙන්න මේ කියන විදියට මේ මෝදනටත් ඒ කාලයේදී බෝධිසත්වයන් වහන්සේ උපකාර කරපු විදිය මේ නිග්‍රෝධමික ජාතකයේ දේශනා කරලා අවසානයේදී මේ වර්තමාන අතීත සිද්ධි ගලපලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කාලයේහි මේ සාක මුව රජුරු වෙලා හිටියේ මේ දෙව්දත් තෙරුන් වහන්සේමයි.
ඒ පිරිස වෙලා හිටියේ දෙව්දත් තෙරුන් වහන්සේගේ අද මේ ඉන්න පිරිසමයි. ඒ කාලේහි මේ මුව දෙන වෙලා හිටියේ මේ අද මේ අසරණ භාවයටපත් වූ භික්ෂුණියමයි. ඒ මුව පැටියා ලෙස උපත ලැබුවේ මේ කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේමයි. ඉතින් ඒ වගේම එකල බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා විදියට උපත ලබා හිටියේ ආනන්ද තෙරුන් වහන්සේත් එකල නීග්‍රෝධ නම් මුව රජතුමා විදියට උපත ලබා සිටියේ සර්වඥ වූ තමන් වහන්සේ බවත් දේශනා කරලා මේ නීග්‍රෝධ මිග ජාතකය අවසන් කරනවා. ඉතින් මේ කියන ජාතක කතාවෙන් මා අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන කාරණා තුනක් තිබෙනවා. ඒ කාරණා තුන තමයි යම් කිසි වරදක් තමා අතින් සිදුනාට පස්සේ කාලය නැත්තම් කෙනෙකු විසින් පෙන්වා දුන්නාම හෝ නැතුව තමන්ම නුවණින් කල්පනා කරලා තමන්ගේ වරද හඳුනා ගැනීම. ඒ වගේම තමයි ඒ තමන්ගේ වරද විදියට පිළිගැනීම. අන්‍යයන් ඉදිරියේ හෝ තව කෙනෙක් ඉදිරියේ හෝ මේ තමන්ගේ වරද පිළිගැනීම හෝ සමාව ගැනීම. ඒ වගේම තමයි අනිත් කාරණේ තමයි කෙනෙක් තමාගෙන් සමාව ඉල්ලද්දී සමාව ලබා දීම කියන කාරණා තුන. ඉතින් මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ මෞතුමිය අර භික්ෂුණිය තමන් අසරණ භාවයට පත් වුණාට පස්සේ තමන් වහන්සේ වරදක් නොකරත් ලෝකයාගෙන් අපවාදයට පත් වෙන්න පුළුවන් අවස්ථාවකට පත් වුණාට පස්සේ නැත්නම් අනෙකුත් භික්ෂුණීන් වහන්සේලාගේ හෝ අනෙකුත් සංඝයාගේ අපවාදයට පත් වෙන්න පුළුවන් අවස්ථාවක් උපාසක උපාසිකාවන්ගේ අපවාදයට පත් වෙන්න පුළුවන් අවස්ථාවකට අසරණ භාවයකට පත් වුණාට පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ සමාව නැත්නම් කරුණාව තුලින් උන්වහන්සේට බොහෝ යහපතක් සැලසුණා. ඒ වගේම උන්වහන්සේගේ පුත් කුමරුවන් පසු කාලයක පැවිදි වෙලා අරහත්ත්වය පවා ලබා ගන්නට උන්වහන්සේට හැකියාව ලැබුණේ මෙන්න මේ කියන භාග්‍යතුන් වහන්සේගේ සමාව දීම කියන උතුම් ගුණාංගයේ හින්දා. ජාතක කතාව තුළින් බැලුවාට පස්සේ බ්‍රහ්මදත්ත රජතුමා නිග්‍රෝධ මුව රජුරුවන්ගේ තමන්ගේ ජීවිත පරිත්‍යාගය කරන අවස්ථාවේදී ඒ දේශනා කරපු නැත්තම් කරන්නට යෙදුණු අවවාදයන් හමුවේදී තමන්ගේ වරද පිළිගත්තා. මේ සත්වයන්ට කරදර කරන එක, සත්වයන්ගේ ජීවිතයන් නසන එක, තමන්ගේ මාංශ අවශ්‍යතාවය වෙනුවෙන් අන් සත්වයන්ගේ ප්‍රාණය නසන එක වරදක් බව ඒ බ්‍රහ්මදත්ත රජතුමා තේරුම් ගත්තා. ඒ වගේම තමන් ඒ කරන වරද පිළි අරගෙන ඒ වෙනුවෙන් සමාව අරගෙන නැවත ඒ වරද නොකරන තත්වයටත්පත් වුණා. ඒ සියලුම සත්වයන්ට අභයදානය පවා දුන්නා. මෙන්න මේකට ගුණාංගයන් මේ ජාතක කතාව තුළින් අපට වටහා ගන්න පුළුවන්. තමන්ගේ ජීවිතවලට උනත් මේ තමන්ගේ වරද අඳුනා ගැනීම, ඒ වගේම තමන්ගේ වරද පිළිගැනීමත්, ඒ වගේම වෙන කෙනෙක් තමන්ගේ ඉදිරියේ සමාව යම්කිසි වරදකට සමාව අයදීමේදී සමාව ලබා දීම කියන කාරණාත් මෙන්න මේ කියන කාරණා අපිට මේ ජාතක කතාව තුළින් මතු කර ගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ කියන කාරණා තුන ගැන සඳහන් කරපු නිසා මම කැමති සංයුත නිකායෙහි සඳහන් වෙනවා සගත වග්ගයේහි අච්චේ සූත්‍රය කියලා. මේ බාලයා සහ පඬිතයා හඳුනා ගන්න පුළුවන් ආකාර දෙකක්. ඒ තමයි ද්වේමේ භික්කවේ බාලා කතමේ ද්වේ යෝච අච්ඡයන් අච්ඡේතෝ න පස්සති යෝච අච්ඡයන් දේසෙන් තස්ස යතා ධම්මං න පතිගන්හාති. ඒ කියන්නේ මේ අච්චේ සූත්‍රයේ සඳහන් වෙනවා මේ බාලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ බාලයන් දෙදෙනාගේ ස්වභාවයන් තමයි තමන්ගේ වරද අච්ඡයන් අච්ඡේතෝ නොපස්සති. ඒ කියන්නේ තමාගේ වරද විදිහට දකින්නේ නැහැ. නිතරම සාධාරණීකරණය කරනවා. තමන් මොන වරද්ද කරත් ඒක තමන් නිවැරදි කියලා මයි හිතන්නේ. තමන්ගේ වරද දකින්නේ නැහැ. ඒ වගේම තමයි වෙන කෙනෙක් වරදක් කරලා තමන්ගේ ඉදිරියට ඇවිල්ලා සමාව ඉල්ලද්දී ඒ කෙනාට සමාව දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. නැත්නම් සමාව ලබා දෙන්නේ නැහැ. නැත්නම් ඒකෙන් ඒ කෙනාව සමාව නොදීම පිටමත් කරනවා. ඉතින් මෙන්න මේ කාරණා දෙක කෙනෙක් තුල තියෙනවා නම් ඒ කෙනා බාලයෙක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ද්වේමේ භික්කවේ පණ්ඩිතා කතමේ ද්වේ යෝච අච්ඡයන් අච්ඡේතෝ පස්සති යෝච අච්ඡයන් දේසෙන් තස්ස යතා ධම්මං පතිගන්හාති. ඒ කියන්නේ පණ්ඩිතයෝ වර්ග දෙකක් ඉන්නවා. ඒ පණ්ඩිතයෝ වර්ග දෙක කොහොමද? යම් කිසි පණ්ඩිතයෙක් ඉන්නවා තමන්ගේ වරද විදිහට දකිනවා. වරද විදිහට හඳුනා ගන්නවා. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා පණ්ඩිතයි. ඒ වගේම යම් කිසි කෙනෙක් ඉන්නවා කිසි කෙනෙක් වරදක් කරලා තමන්ගේ ඉදිරියට ඇවිල්ලා තමන්ගේ සමාව ඉල්ලද්දී ඒ කෙනාගේ ඒ කාරණා සලකලා බලලා සමාව ලබා දෙනවා.
ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ කෙනාට නිවැරදි වීමට අවස්ථාව සලසලා දෙනවා. මෙන්න මේ කියන කාරණා දෙක තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා පඬිතයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ කියන සංයුත නිකායේ අච්චය සූත්‍රයේහි සඳහන් කරනවා. ඒ වගේම අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වෙනවා අච්චය සූත්‍රයක්. ඒ අච්චය සූත්‍රයේ සඳහන් වෙනවා මේ බාලයෙක් සහ පඬිතෙක් හඳුනා ගන්න පුළුවන් ක්‍රම නැත්තම් ගුණාංගයන් තුනක් ගැන. තීහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ වීදිතබ්බෝ. ඒ කියන්නේ මෙන්න මේ කියන කාරණා තුنين සමන්වාගත සමන්විත කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා බාලයෙක් කියලා දැනගන්න කියන. මොනවද මේ කාරණා තුන? අච්ඡං අච්ඡයතෝ පස්සති. අච්ඡං අච්ඡයතෝ න පස්සති. අච්ඡං අච්ඡයතෝ දිස්වා යතා ධම්මං නප්පටි කරෝති. පරං හිසෝ අච්ඡං දේසෙන් තස්ස යතා ධම්මං න පටි ගන්හාති. ඒ කියන්නේ පළවෙනි කාරණේ තමයි පළවෙනි ගුණාංගය. යම් කිසි කෙනෙක් තමන්ගේ වරද විදිහට දකින්නේ නැත්තම් දෙවෙනි කාරණේ තමයි යම් කිසි කෙනෙක් තමන්ගේ වරද විදිහට දැකලා ඒක පිළිගන්නේ නැත්තම් ඒ වගේම තුන්වෙනි කාරණේ තමයි යම් කිසි වෙන අන්‍ය කෙනෙක් වරදක් කරලා ඒක ගැන දැනගෙන තමන්ගේ ඉදිරියේ ඒ වරද පිළිබඳව සමාව භජනය කරනවා සමාව ඉල්ලලා සිටිනවා නම් ඒකට සමාව දෙන්නේ නැත්තම් මෙන්න මේ කියන කාරණා තුනෙන් සමන්විත කෙනාට බාලයෙක් කියලා භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා නැත්තම් හඳුන්වනවා. ඒ වගේම අනෙකුත් ඒකේ ප්‍රතිපක්ෂභාවයට තිහි භික්කවේ ධම්මේ සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ කතමේ තිහි ධම්මේහි අච්ඡං අච්ඡේතෝ පස්සති. අච්ඡං අච්ඡේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති. පරං හිසෝ අච්ඡං දේසින් තස්ස යතා ධම්මං පටිගන්හාති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් තමන්ගේ වරද විදිහට දකිනවා නම් ඒ වගේම තමන්ගේ වරද විදිහට දැකලා අන්‍යයන් ඉදිරියේ තමන්ගේ වරද පිළිගන්නවා නම් සමාව ඉල්ලලා සිටිනවා නම් ඒ වගේම වෙන කෙනෙක් වරදක් කරලා තමන්ගේ ඉදිරියේදී තමන්ගෙන් සමාව ඉල්ලලා සිටිනවා නම් ඒකට සමාව දෙනවා නම් මෙන්න මේකේ නාංග තුනෙන් සමන්වාගත කෙනාට පඬිතෙක් කියලා ව්‍යවහාර කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ කියන සූත්‍ර දෙකේම ටිකක් සමාන කරුණු තියෙන්නේ. අපි දැනගන්න ඕන කාරණේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ව්‍යවහාරය අනුව භාග්‍යතුන් වහන්සේගේ හඳුන්වා දීම අනුව මේ බාලයෙක් කියන කාරණයටත් පඬිතෙක් කියන කාරණයටත් මේ වරද විදිහට දැකීමත් වරද පිළිගැනීමත් ඒ වගේම වෙන අයෙකුට සමාව දීමත් කියන කාරණා තුන වැදගත් වෙනවා බාලයෙක් සහ පඬිතෙක් කියන දෙදෙනා වෙන් කරගන්නට. ඉතින් මා මේ දේශනාවට මාතෘකා කරන්නට යෙදුණු ගාථාව ධම්මපදයේ සඳහන් වෙන මල වර්ගයේ සඳහන් වෙන ගාථාවක්. ඒකේ සඳහන් වෙන කාරණේ තමයි සුදස්සං වජ්ජං අඤ්ඤේසං. ඒ කියන්නේ අන්‍යයන්ගේ වරද දැකීම බොහොම පහසුයි. ඒ වගේම පොඩි කුඩා වරදක් වුණත් වෙන කෙනෙකුගේ වරදක් Tamanට බොහොම ලොකුවට පේනවා. අත්තනෝපන දුද්දසං. ඒ කියන්නේ Tamanගේ මහත් වූ වරදක් පවා Tamanට පේන්නේ නැහැ. ඒවා සමහර ලාවට දැක්කත් සමහරට ඒවා නොසලකා හරිනවා. පරේසං හිසෝ වජ්ජානි ඕපුනාති යතා බුසං. ඒ කියන්නේ අන් කෙනෙකුගේ කුඩා වූ වරදක් හෝ දැකලා හරියට නිකන් බොල් වී පොතු ටිකක් අහසට දමලා විසි කරනවා වගේ මේ අන්‍යයන්ගේ කුඩා වරද වුණත් පෙන්වලා දෙනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධ කරනවා ප්‍රකට කරනවා. ඒ කියන්නේ වී පොතු ටිකක් අහසට විසි කරාට පස්සේ ඒක හැමෝටම ප්‍රකටයි. අනික ඒක වහන්නට බෑ. හැම තැනම විසිරෙනවා. උලඟට අහු වෙලා. මේ ඒකින්ද අන්න ඒ වගේ හැමෝටම ප්‍රකට වෙනවා. ඒක වහන්නට බෑ. ඒ වගේ අන්‍යයන්ගේ වරදක් දැක්කහම හරියට නිකන් සාමාන්‍ය ජනයාගේ ස්වභාවය තමයි හරියට නිකන් බොල් වී පොතු ටිකක් අහසට දැමුවා වගේ මේක බොහොම ප්‍රචාරයක් දෙනවා ප්‍රකට කරනවා. ඒකට බොහොම නුගුණ කියනවා. බොහොම සුළු වරදක් වුණත් එහෙම. අත්තනෝපන ඡාදේති කිලින්ම කිතවා සටෝ. හැබැයි තමන්ගේ වරදක් වුණාම ඒක මහත් වූ වරදක් වුණත් හරියට නිකන් ඒක වහනවා. හරියට ලිහිණි වැද්දෙක් නැත්තම් කුරුළු වැද්දෙක් කුරුල්ලන් අල්ලන්නට තමන්ව කොළ අතු වලින් වහගෙන වෙනත් වූ ස්වරූපයක් මවාගෙන තමන්ගේ යථා ස්වරූපය වහන්නා වූ ඒ කුරුළු වැද්දෙක් මෙන් තමන්ව වහනවා. තමන්ගේ වැරද්ද වහනවා. අන්‍යයන්ට ඒ වැරද්ද නොපෙනෙන විදියට. ඒක හරියට අනුන්ගේ කුඩා වරද පෙන්නනවා බොල් වී පොතු ටිකක් අහසට දානවා වගේ තමන්ගේ මහත් වූ වරද
සංගවනවා හරියට නිකන් මුව වැද්දේ නැත්තම් කුරුළු වැද්දෙක් වගේ තමන්ගේ යථා ස්වરૂපය වහනවා වගේ. ඉතින් මෙන්න මේ කියන ස්වභාවය තමයි සාමාන්‍යයෙන් බොහෝ සත්වයන්ගේ ස්වභාවය. අන්‍යයන්ගේ කුඩා වරද වුණත් පෙන්눔 කරන තමන්ගේ මහත් වූ වරද තමන් ගාව තබාගෙන. ඉතින් මෙන්න මේ කියන ස්වභාවය සුදුසු නැත්තම් හොඳ සත්පුරුෂයෙකුගේ ස්වභාවයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ මල වර්ගයේ සඳහන් වෙනවා තව ගාතාවක් පරවජ්ජානුපස්සිස්ස නිච්ඡං උජ්ජාන සංඤිනෝ ආසවා තස්ස වඩ්ඩಂತಿ ආරාසෝ ආසවක්ඛය. ඒ කියන්නේ නිතරම අන්‍යයන්ගේ වරද දකිමින් ඉන්න කෙනා නිතරම තරහින් සිටින්නේ. පොඩි වරදක් වුණත් අන්‍යයන්ගේ දක්නකොට ඔහු කෝපයටපත් වෙනවා, ඒක ගැන පෙන්눔 කරනවා, ඒක ගැන චෝදනා කරනවා. මෙන්න මේකෙන් නොයෙකුත් කාරණා කරන කෙනාගෙන් නිතරම මොකද වෙන්නේ? ආසවා තස්ස වඩ්ඩಂತಿ ආශ්‍රව කියන දේවල් කෙලෙස් ධර්මයන් නිතරම ඔහුගේ තුල సంతානය තුල වැඩෙනවා, වර්ධනය වෙනවා. ඒ වගේම ඔහුගේ ස්වභාවය තමයි ආරාසෝ ආසවක්ඛයෝ. ආශ්‍රව ඡය කිරීමේ ප්‍රතිපදාවෙන් නැත්තම් නිර්වාණගාමී ප්‍රතිපදාවෙන් ඔහු එන්නට ඈත් වෙනවා. මෙන්න මේ කියන ගාථා දෙකෙහි අර්ථයන් සලකලා බැලුවාම අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ අන්‍යයන්ගේ වරද පෙන්වලා දෙන එක හරි පහසු දෙයක්. තමන්ගේ වරද පෙන්වනවා කියන එක බොහොම අපහසු දෙයක් සාමාන්‍ය ජනයාට. ඒ වගේ තමයි බොහෝ අය අන්‍යයන්ගේ වරදක් දකින්නකම් ඉන්නේ. ඒක පෙන්눔 කරන්න, චෝදනා කරන්න, අපවාද අවමාන කරන්න. ඉතින් මේ කියන කාරණේ සාමාන්‍ය ස්වභාවික විදිය පෘථග්ජන සත්වයන්ගේ කෙලෙස් සහිත සත්වයන්ගේ. නමුත් සත්පුරුෂයන් වහන්සේලා මොකද කරන්නේ? තමන්ගේ වරද සංගවන්නේ නැහැ. තමන්ගේ වරද දැක්කත් ඒක වරද විදියට දැකලා පිළිගන්නවා. ඒකට අවශ්‍ය සමාව ගැනීම ආදී සිද්ධ කරනවා. ඒ වගේම වෙන කෙනෙකුට වරදක් සිද්ධ වෙච්ච වෙලාවකට ඒකෙන් නැගී සිටින්නට උපකාර කරනවා. ඉතින් මෙන්න මේ කියන ධම්මපදයේ ගාථා දෙකෙන් තියෙන අර්ථ දෙකත් අපේ ජීවිතවලට අපි සමීප කරගන්න උත්සාහ කරන්නට ඕන. ඒ වගේම අන්‍යයන්ගේ වරද පෙන්වා දීම උනත් කරන්න ඕන ක්‍රමයක් තිබෙනවා. ඒ කියන්නේ තමන් පළමුව නිවැරදිව පිළිහිටලා සිටින්න ඕන. ඒ වගේම තමයි තමන් වරද පෙන්වලා දෙද්දි ඒ කෙනාගේ අර්ථය පිණිස තමන්ගේ సంతානි තුල මෛත්‍රිය, කරුණාව වැනි දේවල් මූලික කරගෙන තමයි ඒ වරද පෙන්වා දීම කරන්නට ඕන. අපගේ විනය පිටකෙහි පරිවාර පාළියේහි සඳහන් වෙනවා මේ කොහොමද යම් කිසි කෙනෙකුගේ විශේෂයෙන් මේ පැවිදි භික්ෂුන් වහන්සේලා අතරේ වෙන භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ වරදක් දැක්කහම මේ චෝදනා කරන කෙනා කොහොමද අනුගමනය කරන්නට ඕන කියලා. චෝදකේන කතම් පටිපජ්ජිතබ්බං. චෝදකේන පංචසුඨානේසු පතිට්ඨාය පරෝ චෝදේතබ්බෝ. ඒ කියන්නේ මේ චෝදනාවක් කරනවා නම් යම් කිසි කෙනෙකුට ඒ චෝදනාව කරන්නා විසින් ස්ථානයන් 5ක පිළිහිටලා තමයි මේ චෝදනාව කරන්න ඕනේ. මොනවද ඒ ස්ථානයන් 5? ඒ ස්ථානයන් 5 වෙන්නේ කාලේන වක්ඛාමි නෝ අකාලේන. ඒ කියන්නේ සුදුසු කාලයේදී මම මේ චෝදනාව කරනවා, මේ නුසුදුසු කාලයේදී මම චෝදනාව කරන්නේ නැහැ. ඒ වගේ භූතේන වක්ඛාමි න අභූතේන. සිදු දෙයක්මයි එක්ක තමන් අහන්න දකින්න ලැබුණු දෙයක් ගැනමයි මම චෝදනා කරන්නේ. මම දැකපු අහපු නැති දෙයක් ගැන මම චෝදනා කරන්නේ නැහැ. ඒ වගේම තුන්වෙනි කාරණේ තමයි සංහේන වක්ඛාමි න පරුසේන. ඒ චෝදනාව කරද්දී තරහෙන්, පරුස වචනෙන්, රළු වචන වලින් නෙමෙයි මම මේක චෝදනාව නැත්තම් වරද පෙන්වලා දෙන්නේ. බොහොම සුමට නැත්තම් මෘදු වචන වලින් හිත රිදෙන්නේ නැති වෙන විදියට. අත්ත සංහිතේන වක්ඛාමි නො අනත්ත සංහිතේන. ඒ කියන්නේ ඒ වරද කරපු කෙනාගේ අර්ථය පිණිසම ඒ වරදින් ගලවා ගන්නට, අර්ථය පිණිස කුසලෙහි යොදවන්නට, අකුසලෙන් ගලවා ගන්නට මෙන්න මේ කියන අර්ථය සිද්ධ වෙන විදියට තමයි මම මේ චෝදනාව කරන්නේ. ඔහුට අනර්ථය පිණිස නෙවෙයි. ඒ වගේම තමයි අන්තිම පස්වෙනි කාරණය වෙන්නේ මෙත්ත චිත්තෝ වක්ඛාමි න දෝසන්තරේති. ඒ කියන්නේ මෛත්‍රී සහගත සිත පෙරටු කොටගෙනමයි මම මේ චෝදනාව කරන්නේ. නැතුව ඔහු ගැන තරහින්වත්, පලිගන්නටවත්, ඔහුට අවමානයක්, අපකීර්තියක්, අපහාසයක් කරන්නට නෙමෙයි. ඔහුට මෛත්‍රිය පිණිසමයි මම මේ, කරුණාව පිණිසමයි මම මේ කරන්නේ කියන මෙන්න මේකට කාරණා පහෙහි පිහිටලා තමයි යම් කිසි කෙනෙක් වෙන කෙනෙකුට චෝදනාවක් කරනවා නම් චෝදනාව කරන්න කියලා භාගතුන් වහන්සේ අනුදැනලා තියෙන්නේ. ඒ වගේම චූදිතකේන කතංහි පටිපජ්ජතබ්බ. ඒ කියන්නේ චෝදනාව ලබන කෙනා ඉන්නවනේ. චෝදනාව ලබන වරද්ද කරපු කෙනා කොහොමද පිළිපදින්න ඕන? චූදිතකේන
ද්විසුඨානේසු පතිට්ඨාය පටිපජ්ජිතබ්බා. ඒ මොනවද? ස්ථාන දෙකකට යටත් වෙලා ස්ථාන දෙකක පිහිටලා තමයි මේකට කටයුතු කරන්න ඕන. මොනවද ස්ථාන දෙක? සච්චේච අකුප්පේච. ඒ කියන්නේ චෝදනාව ලබන කෙනා, වරද කරපු කෙනා සත්‍යෙහි පිහිටන්න ඕන. යම් කිසි දෙයක් සත්‍යෙහි පිහිටලා චෝදනාවක් කරනවා නම් ඒක පිළිගන්න ඕන. ඒක තමයි අකුප්පේන. මොන දේ තමන් පිළිබඳ සත්‍යයක් කිව්වත් අසත්‍යයක් කිව්වත් කෝප ගන්නට හොඳ නැහැ. මෙන්න මේ කියන කාරණා දෙක චෝදනා ලබන කෙනා තුල පිහිටන්නට ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි විනය පිටකයේ තුල භික්ෂුන් වහන්සේලාට උපදෙස් දීලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා අතර යම් කිසි වරදක් පෙන්වා දීමේදී අනුගමනය කළ යුතු ආකාරය, වරද කරපු කෙනා විසින් වරද පෙන්වා දීමට යටත් වුණාට පස්සේ කොහොමද පිළිපැදිය යුතු ආකාරය. ඒ වගේම අපි සලකලා බැලුවොත් එම මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රයේ සඳහන් වෙනවා මේ චිත්තෝපක්ලේශ ධර්ම 16ක් ගැන. ඒ චිත්තෝපක්ලේශ ධර්ම 16හි සඳහන් වෙන කාරණා දෙකක් තිබෙනවා. චිත්තෝපක්ලේශ දෙකක්, මායාව සහ සාඨේය කියලා. මේ කියන කාරණා දෙක මේ කියන සිතෙහි උපක්ලේශ විදියට බලපානවා මිනිකින වරද සංගවන්නට. මේ මායා කියලා කියන්නේ තමන්ගේ යථා ස්වභාවය වහලා වෙනත් නැති ස්වභාවයක්, නැති ගුණවත්භාවයක්, නැති නිර්දෝෂී භාවයක් පෙන්눔 කරනවා. ඒ වගේම සාඨේය කියන්නේ මේ සට කපට බව, නැත්නම් කපටි කෛරාටික බව. ඒ කියන කම හින්දා තමන්ගේ වරද පිළිගන්නේ නැතුව තමන් නිර්දෝෂී කෙනෙක් විදියට පෙන්눔 කරනවා, පෙනී සිටිනවා. ඒ වගේ මේ කියන වරද සැඟවීමේ හේතු විදිහට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඡන්දේ නගතයට යාම හින්දා නැත්නම් ඒ කියන්නේ බොහෝ අධික ලෝභය හින්දාත් ඒ වගේම මානය නිසාත් දිට්ඨිය නිසාත් මෙන්න මේ කියන තමන්ගේ වරද සැඟවීමේ හේතු විදිහට දක්වන්නට පුළුවන්. ඒ විදිහට අපි කලින් දේශනාවක සාකච්ඡා කරපු සුවච බව නැත්නම් මේ අවවාදෙන් පිළිගන්නා බව ගැන කතා කරන්නට යෙදුණු සූත්‍ර දේශනාවෙහිදීත් සඳහන් කරන්නට යෙදුණා. මහා මුගලන් තෙරුන් වහන්සේ විසින් 16 ආකාරයකින් සමන්විත කෙනාට අවවාද දෙන්නට එපා කියලා අවවාද දුන්නු අවස්ථාව. ඒ අවස්ථා 16 අතරෙහි මේ චෝදනාවක් නැත්නම් වරද පෙන්වා දීමක් කරන වෙලාවෙහි මේ සුවච බව නැති දුර්වච ස්වභාවය ඇති කෙනෙකුගේ ස්වභාවයන් පහක් ගැන අපි කතා කරා. ඒකේ පළවෙනි කාරණේ තමයි ඒ චෝදනාවක් ලබනකොට පළවෙනි අවස්ථාව චෝදිතෝ චෝදකේන චෝදකං පටිපරති. ඒ කියන්නේ ඒ චෝදනාව ලැබපු කෙනා මොකද කරන්නේ? චෝදනාව කරන කෙනාට වරද පෙන්වා දෙන කෙනාට මොකද්ද කරන්නේ? එයාට ප්‍රතිවිරුද්ධව හැසිරෙනවා. ඒ කියන්නේ කයෙන් හෝ වචනෙන් හෝ ප්‍රචණ්ඩකාරී විදියට හෝ හැසිරෙනවා. එයාට විරුද්ධව සිටිනවා. දෙවෙනි අවස්ථාව තමයි චෝදිතෝ චෝදකේන චෝදකං අපසාදේති. ඒ කියන්නේ ගර්හා කරනවා. තමන්ට වරද පෙන්වා දෙන්නට ආපු කෙනාට ගර්හා කරනවා, අවමාන කරනවා, අපහාස කරනවා. තුන්වෙනි කාරණේ තමයි චෝදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති. තමන්ට වරද පෙන්වා දෙන්න එන කෙනාට නැවත ප්‍රතිචෝදනා කරනවා. එයාගේ මොකක් හරි පෙරවැරද්දක් හරි මතු කරලා පෙන්නනවා. හතරවෙනි කාරණේ තමයි චෝදිතෝ චෝදකේන අඤ්ඤේන අඤ්ඤං භනති බහිද්ධා කතං අපනාමේති කෝපංච දෝසංච අපච්චයන්ත පාතු කරෝති. ඒ කියන්නේ තමන්ට චෝදනාවක් කරන්න වරද පෙන්වා දෙන්නට ආවට පස්සේ වෙන බාහිර කතා, අනෙකුත් කතා, වෙනත් ගැළපෙන්නේ නැති මාතෘකාවට අදාළ නොවන දේවල් ගෙනෙල්ලා ඒ අර ගෙනාපු වරද නැත්තම් චෝදනාව යට ගහනවා, යටපත් කරනවා. පස්වෙනි කාරණේ තමයි චෝදිතෝ චෝදකේන අපදානේ න සම්පායති. ඒ කියන්නේ තමන්ගේ පිරිසුදු බව පෙන්වා නැවත මතු කර ඒ චෝදනාව යට ගහන්න නැත්නම් යටපත් කරන්න උත්සාහ කරනවා. මේ කියන කාරණා පහෙන්ම පේන කාරණේ තමයි තමාගෙන සමහරට අනුකම්පාවෙන් කරුණාවෙන් යම්කිසි කෙනෙක් තමන්ගේ වරද පෙන්වලා දෙන්නට පැමිණියට පස්සේ දුර්වච ස්වභාවය තියෙන කෙනාගේ ස්වභාවය තමයි මෙන්න මේකේ කාරණා පහටම කටයුතු කරන එක. එක්කෝ ඒ කෙනාට ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා, එක්කෝ අපහාස කරනවා, එක්කෝ ප්‍රතිචෝදනා කරනවා, එක්කෝ වෙනත් කතා ගෙනෙල්ල ඒක යටපත් කරනවා, නැත්නම් තමන්ගේ පිරිසිදු බව නැවත පුන කියමින් ඒක යටපත් කරනවා. ඉතින් මෙන්න මේ කියන දේවල් සත්පුරුෂයෙකුට සුදුසු ගුණාංග නෙමෙයි. ඉතින් තමන් කටයුතු කරන්න ඕන, මෙන්න මේ කියන සිහි තබා ගන්න ඕන. මේවා දුර්වච ස්වභාවය ඇති කෙනෙකුගේ බව මහා මුගලන් තෙරුන් වහන්සේ තමන්ගේ දේශනාවේදී සලකලා හඳුන්වලා දීලා තිබෙනවා. ඉතින් මේවා අසත්පුරුෂයන් සතු ගුණාංග, සත්පුරුෂයන් විසින් බැහැර කළ යුතු ගුණාංග. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී සිද්ධ වෙච්ච කාරණයක් තමයි උන්වහන්සේගේ කාලේ හිටපු සුදම්ම ස්වාමින් වහන්සේ ඒ කාලේ හිටපු අනාගාමී තත්ත්වයට පත් වෙලා හිටපු මේ චිත්ත ගෘහපතියන් සමග ඇති වූ බහින් බස් වීමක්,
නිසා ඒ තමන් හිටපු සේනාසයෙන් පිටත් වෙලා යනවා මේ සුදාම ස්වාමින් වහන්සේ. ඒ චිත්ත ගෘහපතියන් වහන්සේ අනාගාමී බවට පත් වෙලා හිටපු ආර්ය පුද්ගලයෙක්. ඉතින් තුන් වතාවක් තමන්ගෙන් ඇවටිලි කරත් මේ සුදාම ස්වාමින් වහන්සේ ඒ ගැන සලකලා බලන්නේ නැතුව ඒ බහින් බස් වීමකින් අනතුරුව භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණලා මේ කාරණය සැලකරනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේක සුදුසු කාර්යයක් නෙවෙයි. මේ ශාසනයෙහිට ශ්‍රද්ධාවෙන් යුතුව සංඝයා වහන්සේට උපස්ථාන කරන මේ දායක පාර්ශවයේ ගිහි පින්වතුන්ට පරිභව කිරීම, ආක්‍රෝෂ පරිභව කිරීම සුදුසු දෙයක් නෙමෙයි. ඒකින්ද මේ සුදාම ස්වාමින් වහන්සේට පටිසාරාණීය කර්මය කරන්න කියලා අනිකුත් භික්ෂු සංඝයාට දැනුම් දෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට සිදු කරන්නා වූ ප්‍රධාන විනය කර්ම, දඬුවම් කර්ම 4ක් තමයි තජ්ජනීය කර්මය, පබ්බාජනීය කර්මය, නියස්ස කම්මය හා මේ පටිසාරණීය කර්මය. ඉතින් මේ ප්‍රධාන කර්ම 4න් එකක් වෙන්නේ ගිහියන්ට පරිභව කිරීමක් කරපු භික්ෂුන් වහන්සේ කෙනෙකුට දෙන්නා වූ දඬුවමක්. ඉතින් මෙන්න මේකෙන් දඬුවම පමුණුවට පස්සේ ඒ වරදින් නැගී සිටින්නට නම් විනය කර්මය, ඒ දඬුවම් කර්මය අහෝසි කරන්නට නම් ඒ භික්ෂුන් වහන්සේ විසින් නැවත ගිහිල්ලා ඒ භික්ෂුන් ඒ ගිහි දායක පිරිසෙන් හෝ කෙනාගෙන් සමාව ගන්නට ඕන. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිටත් කර හරිනවා මේ සුදාම ස්වාමින් වහන්සේ අර චිත්ත ගෘහපතියාගෙන් සමාව රැගෙන එන්න කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේගේ මානය තවමත් මගහැරලා නැත්නම් දුර වෙලා නැහැ. ගිහිල්ලා සමාව ඉල්ලුවාට චිත්ත ගෘහපතිය සමාව දෙන්නේ නැහැ. නැවත යොදුන් 30ක් ගමන් කරලා ආපහු හැරිලා එනවා භාග්‍යතුන් වහන්සේ වෙත. භාග්‍යතුන් වහන්සේ දැනමයි මේ භික්ෂුන් වහන්සේ තනියම පිටත් කරන්නේ මානය දුරු කරන්නට. ඉතින් දැන් මානය දුරු වෙලා නැවත පැමිණෙද්දී බොහෝම මානය අඩු වෙලා තිබුණු හින්දා නැවත දූතයෙක් සමග පිටත් කර හරිනවා චිත්ත ගෘහපතියා වෙත මේ සුදාම ස්වාමින් වහන්සේ නැවත සමාව ලබා ගැනීමට. ඉතින් ඒ වෙලාවේදී චිත්ත ගෘහපතියා මේ ස්වාමින් වහන්සේට සමාව ලබා දෙනවා. ඊට පස්සේ අර දඬුවම් කර්මය ඉවත් කරනවා භික්ෂු සංඝයා විසින්. ඉතින් බලන්න භාග්‍යතුන් වහන්සේ පවා මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් වරදක් කරාම ගිහි පින්වතෙකුගෙන් උවත් සමාව ලබාගත යුතු අවස්ථාවක් නම් ඒ සඳහා විනය කර්ම පවා පනවලා තිබෙනවා. ඒ කියන්නේ ඊතරම් තමන්ගේ වරදක් භික්ෂුන් වහන්සේ කෙනෙක් තුල වරදක් වුණත් ඒ ගිහි පින්වතෙකුගෙන් උනත් සමාව ගැනීමට අවකාශ නැත්තම් උනන්දු කරවීම කරලා තිබෙනවා තමන්ගේ ගුණයන් වර්ධනය කරවන්නට. මොකද ඒබඳු වූ මානාධික භික්ෂුන් වහන්සේ කෙනෙක් ශාසනයේ හිටියට මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන හින්දා. ඒ වගේම තමයි මේ ශාසනයේ තියෙන තවත් කාරණයක් තමයි මේ ආර්ය උපවාදයේ කියන කාරණය. සමාව ලබාගත යුතු අනිවාර්ය තැනක්. ඒ මොකද මේ ආනන්තරීය අකුසල කර්ම වලට වඩා පමණක් දෙවෙනි වෙන මහා සාවද්‍ය අකුසලයක් තමයි මේ ආර්ය උපවාදය කියන්නේ. ඒ ආර්ය උපවාදය කරපු කෙනෙකුට ආනන්තරීය අකුසල කර්ම කරපු කෙනෙකුට නම් ඒකෙන් ගැලවීමක් නැහැ. නමුත් ආර්ය උපවාදය සිදු කරපු කෙනෙකුට මහා සාවද්‍ය අකුසලයක් වුණත් සමාව ගැනීම තමන්ගේ වරද පිළි අරගෙන සමාව ගැනීම තුලින් මේ ආර්ය උපවාදයෙන් මග හැරෙන්න නැත්නම් එයින් මිදෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ ආර්ය උපවාද කියන මහා සාවද්‍ය අකුසලය බොහෝම හානිදායක ආදීනවයන් ප්‍රතිඵලයන් විපාකයන් ගෙනත් දෙනවා. ඒ බව සඳහන් වෙනවා අංගුත්තර නිකාය පංචක නිපාතයේහි අක්කෝස සූත්‍රයේ තුල. යෝසෝ භික්කවේ භික්ඛු අක්කෝසෝ පරිභාසකෝ අරියෝපවාදී සබ්‍රහ්මචාරී නම් තස්ස පංච ආදීනව පාටිකංකම්. මේ ආරුපවාදය කරනා වූ භික්ෂුවට ආකාර 5ක ආදීනවයන් තිබෙනවා. කතමේ පංච පාරාජිකෝ වා හෝති චින්න පරිපන්තෝ. ඒ කියන්නේ පරිජි බවට භික්ෂූත්වයේ නැති වෙන තැනට පවාපත් වෙනවා. ඒ කෙලෙස් වැඩිම හින්දා, ඒ මානසික පීඩාව හින්දා නැත්තම් ඒ භවය තුල මාර්ගඵල පවා අහිමි වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒක තමයි පළවෙනි ආදීනව. දෙවෙනි කාරණේ තමයි අඤ්‍යතරං සංකීර්තං වා ආපත්තිං ආපජ්ජති. ඒ කියන්නේ වෙනත් පරිජි ඇවතටපත් නොවුනත් වෙනත් ගරු ඇවැත් වලට සංකීර්ත ඇවැත් වලට පවාපත් වෙනවා. ඒ වගේ තමයි බාල්හං වා රෝගාතංකම් පුසති. ඒ කියන්නේ බොහෝ පීඩාකාරී රෝගාබාධ වලට පවාපත් වෙනවා. තමයි සම්මුහුල්හං කාලං කරෝති. හතරවෙනි කාරණේ තමයි මුලා සහිතව සිහි මුලාව තමයි මරණයටපත් වෙන්නේ. පස්වෙනි කාරණේ තමයි කායස භේදා පරම්මරණ අපායන් දුක්ඛති විනිපාතං නිරයන් උපජ්ජති. මරණයෙන් පස්සේ මේ කෙනා අපායගාමි දුගතිගාමි වෙනවා. මෙන්න මේකේ කාරණා 5 මේ ආරූපවාදය කරපු කෙනෙකුට භික්ෂුවකට විශේෂයෙන්ම උරුම වෙනවා. ගිහි පින්වතෙකුුණත් මෙන්න මේ කියන පරිජයවත් වලටපත් වීම අනිකුත් ගරුකවත්පත් වීමට කියන
දේවල්ට හැරෙන්න ඒ භවයේදී මාර්ගඵල හිමිවීම බොහෝ පීඩාකාරී දුක්ඛ රෝගයන් වලට පත්වීම සිහි මුලාව කලුරිය කිරීම ඒ වගේම මරණින් පස්සේ දුගතිගාමී වීම කියන මේ කියන ආදීනව තිබෙනවා. ඉතින් මෙන්න මේ කියන ආර්ය උපවාදයේ කියන එක ඒ වෙලාවේදී ඒ භවය තුලදී Tamanට මාර්ගඵල ලබා ගන්නට අවශ්‍ය නම් සමා කරවාගෙන ඒ ආර්ය උපවාදයෙන් මිදෙන්නට ඕන. ඒ කොහොමද මිදෙන්නේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි යම්කිසි ආරයන් වහන්සේ කෙනෙකුට ආක්‍රෝෂ පරිභව කරලා ආර්ය උපවාදය කරගත්ත කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා ඒ උන්වහන්සේ ජීවතුන් අතර ඉන්නවනම් උන්වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා දණින් වැටිලා සමාව අරගෙන ඒ ආර්ය උපවාදයෙන් මිදෙන්නට පුළුවන්. ඉතින් ඒ ආරයන් වහන්සේ ඒ වෙද්දි පිරිනුවන් පාලනම් නැත්තම් අපවත් වෙලා නම් උන්වහන්සේ ආදාහනය කරපු තැනට හෝ නැත්තම් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු තැනකට හෝ ගිහිල්ලා උන්වහන්සේගේ ගුණයන් සිහිපත් කරලා සමාව ගන්න වෙනවා. එහෙම නැත්තම් ඒ ආරයන් වහන්සේ ඉන්න තැනක් හොයාගන්නට බැරි නම් පිරිනුවන් පාලද නැද්ද තාම ජීවතුන් අතර ඉන්නවද කියලා මොකක්වත් තොරතුරක් හොයාගන්න බැරි නම් ඉන්න ප්‍රදේශයක්වත් දන්නේ නැත්තම් තමන් ඉන්න තැනක ඉඳලා උන්වහන්සේ ගුණයන් සිහිපත් කරලා හිත පහදවාගෙන තමන්ගේ ඒ සිදුණු වරදට සමාව ගන්න කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමන්ගේ අතින් ආර්ය උපවාදයක් සිද්ධ වෙලා තියෙනවා නම් යම්කිසි ආරයන් වහන්සේ කෙනෙකුට තමන්ට ඒ සමාව ගැනීම තුළින් තමන්ගේ වරද හඳුනාගෙන සමාව ගැනීම තුළින් ඒ මහා සාවද්‍ය අකුසල කර්මයෙන් තමන්ට ඒකෙන් මිදීමක් ලැබෙන්නට පුළුවන්. ඒ කියන්නේ එයින් පසුව තමන්ට මේ භවයේදී මාර්ගඵලයන් පවා උපදවා ගන්නට පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. බුද්ධ රත්නයට හෝ ධර්ම රත්නයට හෝ තමන්ගේ අතින් කයෙන් වචනයෙන් සිතින් හෝ යම් අකුසලයක් සිද්ධ වුණා නම් අපිට පුළුවන් සාමාන්‍ය විදියට අපි කියන ගාතාවන් සිද්ධ කියලා ඒ සමාව ගැනීම ආදී සිද්ධ කරන්න. මේ කාලයේදී මේ විශේෂයෙන්ම තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ සියලුම සත්වයන්ට ප්‍රතිෂ්ඨාව වුණු මේ නිර්වාණය ඒ සත්වයන්ට මතු කරලා දෙන්න. ඒ නිර්වාණයේ ඒ ප්‍රතිෂ්ඨාව සලසා ගන්නට ඒ පිළිසරණ ලබා ගන්නට තිබෙන එකම ප්‍රතිපදාව තමයි මේ ධර්මයේ සඳහන් වෙන්නේ. ධර්මයේහි ඇතුළත් වෙන්නේ. ඒ ධර්මය දරාගෙන සිටින්නේ මේ මහා සංඝරත්නයේ විසින්. ඉතින් මේ මහා සංඝරත්නයේ විසින් මේ දරාගෙන සිටින්නා වූ ධර්ම රත්න නිසා තමයි වර්තමානයේ හෝ අනාගතයේ හෝ පහළ වෙන්නා වූ යම්කිසි බුද්ධිමත් සත්වයෙකුට ඒ අවබෝධ කරගෙන තවමත් මේ නිර්වාණය මතු කරගන්නට නිර්වාණගාමී ප්‍රතිපදාවක යෙදিলা නිවනින් සැනසෙන්නට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ කියන ස්වාමින් වහන්සේලා මේ ධර්මය දරාගෙන ඉන්නේ නැතිනම් ගිහියන් ජීවිත පරිත්‍යාගයෙන් මේ ධර්මයේ දරාගෙන ඉන්නේ නැහැ. අන්‍යාගමිකයන් මේ ධර්මයේ දරාගෙන ඉන්නේ නැහැ. ඉතින් ඒකින්ද භික්ෂුන් වහන්සේලාගේ මොන අඩුපාඩු තිබුණත් සීලේ යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන්. ගුණයන්ගේ යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන් අතීතයේ හිටපු ස්වාමින් වහන්සේලාගේ සංසන්දනය කරද්දී. නමුත් මොන වුණත් මේ ධර්මයේ දරාගෙන ඉන්නේ ඒ ස්වාමින් වහන්සේලා. ලංකාවේ ඉන්න ස්වාමින් වහන්සේලා තමයි මේ ලංකාවේ සිටින ධර්මය මේ සියලුම සත්වයන්ට වැඩ පිණිස මේ ධර්මය දරාගෙන ඉන්නේ. මේ ලංකාවාසී සියලු දෙනාටම ප්‍රයෝජනයක් වෙන්නේ උන්වහන්සේලා ඒ දරාගෙන ඉන්න හින්දා. තව බොහෝ කාලයකට ඒක ආරක්ෂා වෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේක පැවතගෙන එන්නේ ඒ දරාගෙන ඉන්න ස්වාමින් වහන්සේලා හින්දා. ඒකින්ද යම් කිසි කෙනෙක් මේ කාලේ අපිට අහන්න දකින්න ලැබෙනවා බොහෝ විට මේ සංඝ රත්නයට යම් කිසි අපහාස වන අයුරින් ගරහන ආකාරයෙන් සිද්ධ කරන ප්‍රකාශය. ඉතින් මේ ඕදිස්ස අනෝදිස්ස වශයෙන් මේ කර්මයන් රැස් වෙන ආකාරයක් ධර්මයේ සඳහන් වෙනවා. කෙනෙක් යම් කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් අරමුණු කරලා දුසිල්වත් භික්ෂුන් වහන්සේ කෙනෙක් අරමුණු කරලා බැන්නොත් පරිභව කරොත් ගැරහුවොත් අවමන් කරොත් ඒ කෙනාට ඒ භික්ෂුව ප්‍රතිපදාවක යෙදිලා නැත්තම් ආර්ය මාර්ගයන් උපදවාගෙන නැත්තම් ඒ ආර්ය උපවාද සිද්ධ වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් සංඝයා අරමුණු කරගෙන කෙනෙක් පුද්ගලයෙක් අරමුණු කරන්නේ නැතුව පොදුවේ සංඝයා කියන අදහස හිතේ තියාගෙන සංඝයා ආමන්ත්‍රණය කරන නුසුදුසු වචන වලින් සංඝයාව නියෝජනය වන ආකාරයෙන් යම් කිසි අවමන් වන ආකාරයේ වචන පාවිච්චි කිරීම තුළින් පරිභව කිරීම තුළින් නිග්‍රහ අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් ඔවුන් කෙනෙක් අරමුණු කරන්නේ නැත්තම් පොදුවේ නම් අරමුණු කිරීම කරන්නේ Taman නොදැනුවත්ව වුණත්
තමන්ගේ අතින් අරමුණු වෙනවා, තමන්ගේ ඒ වචනයෙන් අරමුණු වෙනවා. අතීතයේ සිටපු සියලුම ආරයන් වහන්සේලාත් වර්තමානයේ ඉන්නා වූ යම් තාකාරයන් වහන්සේලා. ඒකින්ද මේ සාවද්‍ය අකුසල කර්මය උන්ට සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ ආදීනවයන් සිද්ධ වෙන්නට පුළුවන්. ඒක තමන්ගේ හිතවතුන් ඉන්නවනම්, තමන්ගේ මිත්‍රෙන් ඉන්නවනම් නොදැනුවත්ව මේ සිද්ධ වෙන්න බරපතල අකුසල කර්මයේ විපාකයන් ආදීනන උන්ට කියලා දීලා උන්ව යහපතේ යොදවන එක සත්පුරුෂයෙක් විදියට ඔබගේ යුතුයකම. ඉතින් මෙන්න මේ කියන වරදට සමාව ලබා ගැනීම නැත්නම් වරද හඳුනා ගැනීම කියන එක ආරයන් වහන්සේලා කොහොමද අනුගමනය කරලා තිබෙන්නේ කියලා අපි සලකලා බැලුවොත් එහෙම අතීතයේදී අපගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වුණු සාරිපුත්ත ස්වාමින් වහන්සේ විසින් තමන්ගේ පරිනිර්වාණ මංචකයේදී පෙර දිනේදී තමන්ගේ ශිෂ්‍ය පිරිස, තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආමන්ත්‍රණය කළා ඉල්ලනවා මගේ කයින් වචනයෙන් ඔබලාට යම්කිසි මානසිකව හෝ කායිකව හෝ පීඩාවක් සිද්ධ වුණා නම් මාට සමා වෙන්න කියලා තමන්ගේ දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදු වුණා නම් සමාව අයද සිටිනවා. ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සරියුත් සාන්නාසට කියනවා ඔබ වහන්සේගෙන් කිසිදු වරදක් අපිට සිද්ධ වුණේ නැහැ. එවන් වූ වරදක් අපෙන් සිදු වුණා නම් ඔබ වහන්සේට අපිට සමාවන සේක්වා කියලා සමාව ඉල්ලනවා. මේක තමයි සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ, සත්පුරුෂයන් වහන්සේලාගේ ගුණය, ක්‍රමය. ඉතින් මෙන්න මේ විදිහට සමාව අයද සිටලා පහුදින අරුණළු වැටෙනකොටම සරියුත් ස්වාමින් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නට යෙදුණා. ඒ වගේම අපිට බොහොම සමීප සූත්‍ර රත්නයක් තමයි මේ රතන සූත්‍රය. රතන සූත්‍රයේ සඳහන් වෙනවා එක ගාතාවක් කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස වුත්තා. ඒ කියන්නේ මේ සෝවාන් ආරයන් වහන්සේ කෙනෙකුට උනත් මේ වරද සිද්ධ වෙන්න පුළුවන්. මොකද කාමයේ සම්බන්ධයෙන් ක්ලේශයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කළ නැති හින්දා, ද්වේෂ සම්බන්ධයෙන් සියලුම ක්ලේශයන් ප්‍රහීන කළ නැති හින්දා උන්වහන්සේගේ අතින් යම්කිසි දෝෂයන්, වරදවල්, අකුසලයන් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන වරදක් සිද්ධ වුණාට පස්සේ ආරයන් වහන්සේගේ ස්වභාවය තමයි අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය. ඒ කියන්නේ අභව්‍යයි. මොකටද? ඒ වරද සංගවන්නට. වරද සිදු වුණාට වරද සංගවන්න උත්සාහයක් උන්වහන්සේ තුල නැහැ. තමන්ගේ වරද හෙලි කරනවා. කවුරු හරි වරද පෙන්වලා දුන්නොත් ඒක පිළිගන්නවා. නැවත ආයති සංවරේ පිහිටනවා. නැවත ඒ වරද නොකරන්න අදිෂ්ඨාන කරගන්නවා. ඒක තමයි ආරයන් වහන්සේලාගේ ගුණය. ඉතින් අපි අදිෂ්ඨාන කරගන්නට මේ වරද හඳුනා ගැනීම, වරද පිළිගැනීම, සමාව අයද සිටීම සහ සමාව ලබා දීම කියන මේ කාරණා ආරයන් වහන්සේලාගේ ගුණයන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නම් අපි කවදා හෝ ආර්ය තත්වයටපත් වෙලා මේ සංසාරයෙන් අත මිදෙන්නට ඉතින් අපි මේ ගුණයන් අපි තුල වර්ධනය කරගන්නට ඕන. ඉතින් මේ සම්බන්ධයෙන් තිබෙන අටුවා කතා දෙකක් මම කෙටියෙන් සඳහන් කරන්නම්. මේක සඳහන් වෙනවා පළවෙනි කතා වස්තුව විනය අටුවාවේ තේරසක වර්ණනාවෙහි. එහි සඳහන් වන ආකාරයට ලංකාද්වීපයේ වැඩ හිටපු චූලාභය කියලා මහා තෙරුන් වහන්සේ කෙනෙක් ඒ කාලේ බොහෝම ශිෂ්‍යයන් පිරිසකට උගන්වපු, ඒ වගේම බොහෝ අධිකරණයන්, ඒ කියන්නේ වික්ෂුන් වහන්සේලා අතර පැන නැගුණු නඩු ආදී විසඳපු ස්වාමින් වහන්සේ කෙනෙක්, බොහොම පරියත්තිදර ස්වාමින් වහන්සේ කෙනෙක්. ඉතින් එක දවසක් ලෝහ ප්‍රසාදයේහි පහළ මාලයේහි උන්වහන්සේ වික්ෂුන් වහන්සේලාට විනය උගන්වලා අවසන් වෙලා සවස් කාලයේදී නැගී ඉවත් වෙන්න සූදානම් වෙද්දී වික්ෂුන් වහන්සේලා දෙනමක් ඇවිල්ලා උන්වහන්සේලා දෙනමගේ නඩුවක් නැත්නම් අධිකරණයක් උන්වහන්සේට සැලකලා ඒක විසඳලා දෙන්න කියලා ඉල්ලුවා. ඉතින් උන්වහන්සේ මොකද කරේ? ඒ වෙලාවේ ඉඳලා පළමු යාමය ඉක්මනට ආසන්න වෙනකම් මේ භික්ෂුන් වහන්සේලා දෙනමගේ මේ අධිකරණයට සවන් දුන්නා. නඩුවට, චෝදනාවන් වලට අහුම්කම් දුන්නා. එක් භික්ෂුන් වහන්සේ නමක් දිගටම සත්‍යෙහි පිහිටලා චෝදනාවක් එල්ල කරන අනිකුත් භික්ෂුන් වහන්සේට. ඉතින් මෙන්න මේ කාරණය තුල අවධානයෙන් හිටපු මේ භික්ෂුන් වහන්සේට, මේ චූලාභේ මහා තෙරුන් වහන්සේට අදහසක් එනවා හිතට, මේ චෝදනාව කරන භික්ෂුන් වහන්සේ සත්‍යෙහි පිහිටලා සාක්ෂි සහිතව සාධාරණව චෝදනාව ඉදිරිපත් කරනවා. අනේ භික්ෂුන් වහන්සේ නම් ඒ කිසිදු චෝදනාවකට ප්‍රතිඥාවක් නැත්තම් පිළිගැනීමක් කරන්නේ නැහැ. ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා, බැහැර කරනවා. ඒකින්ද උන්වහන්සේ අනිවාර්යයෙන්ම වරදකරු විය යුතුයි කියලා අදහසක් ආවා. ඉතින් මේ අදහස විනිශ්චයක් කරන, අධිකරණයක් විසඳන ස්වාමීන් වහන්සේ කෙනෙකුට සුදුසු අදහසක් නෙවෙයි. ඒ බව තේරුම් ගත්ත උන්වහන්සේ මේ චූලාභේ මහ තෙරුන් වහන්සේ එතනින් තමන්ගේ වටාපත පුටු තට්ටු කරලා කියනවා, මට මේ අධිකරණය විසඳන සුදුසුකම් නැහැ. ඔබ වහන්සේලා වෙනත් තෙරුන් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා මේ අධිකරණය ඉදිරිපත් කරලා විසඳ ගන්න. ඊට පස්සේ අර භික්ෂුන් වහන්සේලා දෙනම අහනවා, ස්වාමීනි, ඒකට හේතුව මොකද්ද?
ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේලා දැනවට මේ මහතෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා මට මෙන්න මේ වගේ අදහසක් ආවා. ඒකින්ද මේ අධිකරණයක් විසඳන ස්වාමින් වහන්සේ කෙනෙකුට මෙබඳු වූ සිතවිල්ලක් කෙන එක දුර්වලකමක්, නුසුදුසුකමක්. ඒකින්ද මං හිතනවා මම මේක විසඳන සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. තමන්ගේ දුර්වලතාවය, තමන්ගේ වරද ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා දෙනම ප්‍රකාශ කරනවා ස්වාමීනි අධිකරණයක් විසඳන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔබ වහන්සේ වගේ වෙන්න ඕන කියලා ඒ ගුණය ප්‍රශංසා කරලා අර චෝදනාව ලැබූ චූදිත ස්වාමීන් වහන්සේ තමන්ගේ වරද පිළිගන්නවා. ස්වාමීනි මම ඔබ වහන්සේ ගොඩක් වෙලා වෙහෙසුවා. මගේ වරද මෙහෙමයි කියලා පිළි අරගෙන උන්වහන්සේ සිවුරු ඇරලා ගිහි බවට පත්වලා පිටත් වෙලා යනවා. ඉතින් මේකෙන් අපිට පේනවා මේ වරද පිළිගැනීම හින්දා උන්වහන්සේ ගුණය තවත් ප්‍රකට වුණා. ඒ වගේම තවත් අටුවා කතාවක් තිබෙනවා. මෙය මජ්ක්‍ධිම නිකායේ සහ දීඝනිකාය අටුවාවල සතිපට්ඨාන සූත්‍ර වර්ණාවන්හි විස්තර වෙන අටුවා කතාවක්. ඒ සඳහන් වන ආකාරයට ලංකාද්වීපයේ හිටපු චූලනාග කියන ස්වාමින් වහන්සේ බොහොම ත්‍රිපිටක චූලනාග ස්වාමින් වහන්සේ බොහොම පරියත්තිදර බොහොම බහුශ්‍රృత ස්වාමින් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ අදහස තමයි මේ සතිපට්ඨාන සූත්‍රය කියන සූත්‍රයෙන් දේශනා කරන මේ ප්‍රතිපදාව පූර්ව භාග සම්පූර්ණයෙන්ම පූර්ව භාග ප්‍රතිපදාවක්. ඒකේ ලෝකෝත්තර මාර්ගයට අයිති නැති ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගන්නට කලින් යෙදිය යුතු ප්‍රතිපදාවක්. ඒකින්ද පූර්ව භාග ප්‍රතිපදාවක්. නමුත් උන්වහන්සේගේ ගුරුවරයා වුණු චුල්ලසුම්ම ස්වාමින් වහන්සේගේ අදහස උනේ ඒක පූර්ව භාග ප්‍රතිපදාවක් නෙමෙයි. මේක ලෞකික ලෝකෝත්තර මාර්ගයන් වලට නැත්නම් ප්‍රතිපදානුන මිශ්‍ර වූ නිසා මිශ්‍රක ප්‍රතිපදාවක් කියලා. ඉතින් මේ අදහසට ඒ ශිෂ්‍ය වුණු චූලනාග ස්වාමීන් වහන්සේ එකගුණේ නැහැ. නමුත් ආචාර්ය වුණු චුල්ලසොම්ම ස්වාමීන් වහන්සේ නැවත නැවත මේක ප්‍රකාශ කරපු හින්දා උන්වහන්සේ චූලනාග ස්වාමීන් වහන්සේ නිහඬ වුණා. ගුරු ගෞරවයේ හින්දා. ඉතින් මේ කාරණය ගැන මේ ආචාර්යන් වහන්සේ චුල්ලසොම්ම ස්වාමීන් වහන්සේ තමන් පෙන් පහසු වෙන්න යන ගමනේදී නානකොටුවට යන ගමනේදී නැවත නැවත සිහිපත් කරනවා සම්පූර්ණ සතිපට්ඨාන සූත්‍රයම නැවත නැවත මෙනෙහි කරලා බලනවා. මෙනෙහි කරලා බලනකොට උන්වහන්සේට මතක් වෙනවා එක පාඩයක් යෝහි කෝචි බික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවම් භාවයේ සත්තවස්සානි. මෙන්න මේ කියන පාඩේ මතක් වෙලා උන්වහන්සේට තේරුම් යනවා, අවබෝධ වෙනවා මේ මාර්ගසිතක් උපදිලා අවුරුදු 7ක් පවතින මාර්ගසිතක් නැහැ. ඒකෙහිඳ මේක ලෝකෝත්තර ප්‍රතිපදාවට නෙමෙයි පූර්ව භාග ප්‍රතිපදාවට තමයි අයිති වෙන්නේ කියලා තමන්ගේ ශිෂ්‍ය වුණු චූලනාග ස්වාමීන් වහන්සේගේ තර්කය අදහස හරි කියලා පිළි අරගෙන උන්වහන්සේ තමන්ගේ ඒ මතවාදය බැහැර කරගන්නවා. ඒ දිනෙහි ධර්මදේශනයේ යෙදුනේ ඒ චූලනාග ස්වාමීන් වහන්සේට. ඉතින් චූලනාග ස්වාමීන් වහන්සේ මාතෘකා පාඨය දේශනා කරලා ධර්මදේශනය ආරම්භ කරන්නට කලින් මේ චුල්ලසොම්ම ස්වාමීන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයන් වහන්සේ වෙත එළඹිලා පිටිපස්සෙන් ඇවිල්ලා "ඇවැත්නි චුල්ලනාගයනි" කියලා ආමන්ත්‍රණය කරනවා. හඬ ඇඳින ගන්නවා මේ චූලනාග ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරුවරයාගේ කියලා. "ස්වාමීනි මේ වෙලාවේ මොකද?" කියලා විමසනවා. ඒ වෙලාවේදී චුල්ලසොම්ම ස්වාමීන් වහන්සේ කියනවා "ඇවැත්නි ඔබ වහන්සේගේ මතය හරි, මගේ මතය වැරදි. සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන ප්‍රතිපදාව ඒකාන්තයෙන්ම පූර්ව භාග ප්‍රතිපදාවක් කියලා තමන්ගේ මතය බැහැර කරලා තමන්ගේ ශිෂ්‍යයා ඉදිරියේ තමන්ගේ වැරද හෙළි කළා. තමන් ඒ වෙනුවෙන් සමාව ගන්නව නැත්නම් ඒක තමන්ගේ වරද පිළිගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සත්පුරුෂයන් වහන්සේලා ධර්මගරුත්වයෙන් යුක්තව තමන්ගේ ගුණයන්, තමන්ගේ සීලය ආදී ගුණයන් වලට හානියක් නොවන ආකාරයෙන් තමන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ වරදක් සිද්ධ වුණාට පස්සේ ඒ වරද නිවැරදි කරගන්න ක්‍රමය පිළිවෙත. ඉතින් අපි අදිෂ්ඨාන කරගන්න ඕන මේ ආරයන් වහන්සේලාගේ ගුණයන් වන නැත්නම් සත්පුරුෂයන් වහන්සේලා ගුණයන් වන මේ තමන්ගේ වරද හඳුනා ගැනීම, ඒ වගේම තමන්ගේ වරද පිළිගැනීම හෝ ඒ වෙනුවෙන් සමාව ඉල්ලීම, ඒ වගේම වෙන අයෙකු වරදක් කරලා තමන් ඉදිරියේ සමාව අයද සිටීමේදී ඔහුට සමාව ලබා දීම කියන මෙන්න මේ කියන කාරණා තුන සම්බන්ධයෙන් ගතිගුණ තමන්ගේ ජීවිතයට සමීප කරගන්නට. මොකද නිර්වාණගාමී ප්‍රතිපදාවක යන කෙනෙක් විදියට මේ ගුණාංගයන් තමන්ගේ ජීවිතය තුළ වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් හින්දා. ඉතින් මේ අද දිනේදී ධර්ම දේශනාව මෙතකින් මම අවසන් කරනවා. මේ සියලුම රැස්වන්නට යෙදුනා වූ සියලුම කුසල ධර්මයන් මේ පින්වතුන් සියලු දෙනාටමත් උතුම් වූ බලාපොරොත්තු වෙන්නා වූ අධිගමනයන් සාක්ෂාත් කර ගැනීමට, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා, අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් මියගිය ඥාති හිත මිත්‍රාදීන්ටත්, ඒ වගේම සියලුම
ලෝකපාලක සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් සියලු දෙනාටමත් ඔවුන්ගේ සුඛ විහරණය සඳහා අනුමෝදන් වේවා. ඒ වගේ මේ සියලුම කුසල ධර්මයන් ඒ මියගේ ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ සියලුම සම්‍යක් දෘෂ්ටික පින් බලාපොරොත්තු වෙන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඔවුන්ගේ බලාපොරොත්තු වෙන්නා බෝධි ඥානෙන් උපදවාගෙන උතුම් වූ නිර්වාණයෙන් සැනසෙන්නටම හේතු වාසනා වේවා උපනිශ්‍රේ වේවා කියලා උන්ටත් අපි අනුමෝදන් කරනවා. ඉතින් මෙතකින් මේ දේශනාව අවසන් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.